ඒ මාතෘකාව කපන්න ද්විතීක ආචයන නඩත්තුව මාතෘකාව කපන්න කපලා ඒ මාතෘකාව ගන්න ටියුට් එකේ හරියටම ඔය ඛණ්ඩීයකරණය කියලා මාතෘකාවක් තියෙනවනේ. ඛණ්ඩීයකරණය කියන මාතෘකාවට උඩට දාන්න එක. ඔය මාතෘකාව වැරදි තැනකට වැටලා තියෙන්නේ. එතකොට එන්න ඕනි ද්විතීක ආචයන නඩත්තුව. ද්විතීක ආචයන නඩත්තුව කියලා එන්න ඕනි. ඔය ඛණ්ඩීයකරණය කියලා මාතෘකාවක් තියෙනවනේ. එතෙන්ට උඩින්. එතෙන් උඩින් එන්න ඕනි. හරි? තේරුණානේ? එතකොට ඊට පස්සේ ඕකේ මාතෘකාවක් දීලා තියෙනවා ඛණ්ඩීයකරණය සහ නිර්ඛණ්ඩීයකරණය. නිර්ඛණ්ඩීයකරණය. ඒ මාතෘකාවට ඔයගොල්ලෝ අංක 1 කියලා දාගන්න. ඛණ්ඩීයකරණය සහ නිර්ඛණ්ඩීයකරණය කියලා මාතෘකාවක් දාලා තියෙනවා. එතෙන් අංක 1 කියලා දාගන්න. හරිද? ඊළඟට එහා පැත්තේ තියෙනවා තැටි ආකෘතියකරණය. ඒක අංක 2 දාගන්න. තැටි ආකෘතිකරණය. ඒක අංක 2 දාගන්න. අංක 3 දාගන්න disk clean up කියන එක. අංක කරගන්න කියලා කියන්නේ. හරිද? ඔන්න මම නැවත කියන්නම් අහගන්න. ඔයාලගේ 15 වෙනි පිටුවේ ඛණ්ඩීයකරණය සහ විඛණ්ඩීයකරණය කියන මාතෘකාවට උඩින් එන්න ඕනි ද්විතීක ආචරණ නඩත්තුව කියලා. ඊට පස්සේ අංක 1 ඛණ්ඩීයකරණය සහ නිර්ඛණ්ඩීයකරණය කියලා එන්න ඕනි. එහා පැත්තේ තියෙනවා තැටි ආකෘතිකරණය කියලා එක අංක 2 කියලා එන්න ඕනි. disk clean up කියන එක අංක 3 කියලා එන්න ඕනි. හරිනේ? පොඩ්ඩක් ඔය මාතෘකා ටික එහෙම වෙලා තියෙන හදාගන්න. හරි. දැන් ඔන්න අහගන්න. මේ ළමයි මේ ද්විතීක ආචයනය කියන්නේ මොනවද? මොනවද ද්විතීක ආචයනයට අයිති වෙන්නේ? ද්විතීක ආචයනය කොම් පස්සේ මොනවද අයිති වෙන දේවල්? මොනවද අයිති වෙන දේවල්? ද්විතීක ආචයනය කොම් පස්සේ අයිති වෙනවා CD, DVD, pen drive, එතන hard disk එක නේ ඔන්න වගේ ඒවා. මේවා ද්විතීක ආචයනයට අයිති වෙන්නේ. ද්විතීක ආචයනය කියන්නේ දිගු කාලීනව දත්ත හා තොරතුරු ගබඩා කරන උපාංග. දිගු කාලීනව දත්ත හා තොරතුරු ගබඩා කරන උපාංග අයිති වෙන්නේ CD, DVD, එතන pen drive, hard disk වගේ ඒවා. හරි. මට මෙතනින් කියන්න දැන් මේ උපකරණ වලින් වඩාත් වැදගත් මොනවද? hard disk එකනේ. නේද? හොඳට අහගන්න මොකද්ද කියන්නේ කියලා. hard disk එක. එතකොට දැන් අපිට මේ CD එකක් නම් DVD එකක් නම් දෙතුන් පාරක් පාවිච්චි කළා අයින් කළා දාන්න පුළුවන් නේද? CD එකක් DVD එකක් ඉතින් නේද? කීප සැරයක් පාවිච්චි කළා අපි අයින් කළා දානවා. CD එකක් නැතුණයි කියන එක මහ ලොකු ප්‍රශ්නකුත් නෙවෙයි. DVD එකක් නැතුණයි කියන එක මහ ලොකු ප්‍රශ්නකුත් නෙවෙයි නේද? pen drive එකකුත් එහෙමයි. pen drive එකක් ගත්තොත් තමයි pen drive එක මේ ෆෝමැට් කරලා අපිට ඒකේ දින data අයින් කරලා දාන්න පුළුවන් නේද? එතකොට මේ උපකරණ වලින් හැබැයි එහෙම අපිට හිතිච්ච ලාවට අයින් කරන්න බැරි උපකරණයක් තමයි මොකද්ද? hard disk එක. මේ hard disk එක තරම් වැදගත් අපේ ප්‍රධාන ද්විතීක ආචරණ උපාංගය අපිට ඕනෝන්ලාට අයින් කරන්නයි නේද? එහෙම කරන්න බෑ hard disk එක අපිට ඉතා වැදගත්. මේ අනිත් ඒවා නම් ලොකු සාධකයක් නෙවෙයි, ලොකු දේවල් නෙවෙයි. අපිට එච්චර වැදගත් නැහැ. ඉතින් අපිට ළමයි මේ hard disk එකක් දිගු කාලීනව පාවිච්චි කරද්දී
නිකම්ම data දාන්නයි hard disk එකේ තියෙන data ගන්නයි වට අමතරව මේක නඩත්තු කරන්න ඕනි. මේක යම් යම් ක්‍රමයක ඔස්සේ නඩත්තු කරන්න ඕනි. නඩත්තු කිරීම සඳහා පාවිච්චි කරන ක්‍රම ටිකක් තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? තේරුණානේ කතන්දරේ? ද්විතීයික ආචරණ නඩත්තුව කියලා නම් කියන්නේ මොකක්ද? ද්විතීයික ආචරණයේ වැදගත් උපකරණයක් වන hard disk එක නඩත්තු කරන්න අනුගමනය කරන ක්‍රමවේද. එතකොට අපිට pen drive එකක් CD එකක් DVD එකක් ඒවා ඉතින් නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒවා ඉතින් අපි නේද? එච්චර වැදගත් දේවල් අපි දාන්නේ නැහැ. හැබැයි hard disk එක අපේ ඉතා වැදගත් දේවල් තියෙනවා. OS එක තියෙනවා. නේ? ඒවා අපි නඩත්තු කළ යුතුයි. හරි. එහෙමනම් ඔයගොල්ලෝ මේ ඔය 15 වෙනි පිටුවේ යටම මාජින් එකේ යටම මාජින් එකේ හරිද? තර ලකුණක් දාලා ලියන්න මේ විදිහට මාජින් එකේ ලියන්නේ මාජින් එකේ ද්විතීයික ආචරණ නඩත්තු යනු කුමක්ද? මාජින් එකේ ලියන්න. ලියන්නේ මේ විදිහට ද්විතීයික ආචරණයට 15 වෙනි පිටුවේ යටම මාජින් එකේ ලියන්න. ද්විතීයික ආචරණය යන්නට CD DVD ද්විතීයික ආචරණය යන්නට CD DVD hard disk pen drive වැනි pen drive වැනි උපකරණ රාශියක් අයත් වේ. උපකරණ රාශියක් අයත් වේ. මෙම උපකරණ වලින් මෙම උපකරණ වලින් ඉතා වැදගත් උපකරණය වනුයේ ඉතා වැදගත්ම උපකරණය වනුයේ මෙම උපකරණ වලින් ඉතා වැදගත්ම උපකරණය වනුයේ දෘಢ තැටියයි දෘಢ තැටියයි දෘಢ තැටියයි දෘಢ තැටිය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා දෘಢ තැටිය කාර්යක්ෂමව පවත්වාගෙන සඳහා යම් නඩත්තු කිරීමක් අවශ්‍ය වේ. යම් නඩත්තු කිරීමක් අවශ්‍ය වේ. හොඳයි. දැන් ඔන්න අහගන්න. අපි අපේ ද්විතීයික ආචරණයට මෙන්න මේවා අයිති වෙනවා. මේ වලින් වඩාත් වැදගත් උපකරණය තමයි hard disk එක. hard disk එක අපි නඩත්තු කරන්න ඕනේ. දිගු කාලයක් දැන් සමහර මැෂින් තියෙනවා අවුරුද්දක් දෙකක් තුනක් ෆෝමැට් කරන්න නැතුව තියා ගන්නවා. මාත් එහෙමයි සෑහෙන්න කාලයක් ෆෝමැට් කරන්නේ නැහැ. ෆෝමැට් කරන්න නැතුව සෑහෙන්න කාලයක් තියාගන්න නම් hard disk එකට ඔයාලා මෙන්න මේ දේවල් ටික නේද? මේ disk clean up ඒ කියන්නේ hard disk එකක් දිගු කාලීනව මේ උපරිම වේගයෙන් පවත්වාගෙන යන්න නම් මේ නිර්කණ්ඩීයකරණය කරන්න වෙනවා, disk clean up කරන්න වෙනවා. මේවා කළොත් එහෙම
hard disk එකේ කාර්යක්ෂමතාවයේ වේගය වැඩි වෙනවා. බැරි වුණොත් තමයි ෆෝමැට් කරන්නේ. සමහරු මොකද කරන්නේ මැෂින් එකේ මොකක් කර ප්‍රශ්නයක් වෙච්ච ගමන් මුලින්ම කරන්නේ ෆෝමැට් කරලා දානවා. ඒ ෆෝමැට් කරනවා කියන එක කරන්නේ අන්තිමට. ෆෝමැට් කරනවා කියන එක කරන්නේ අන්තිමට. මුකුත් කරන්න බැරි වුණොත් ඊට කලින් කරන්න දේවල් තියෙනවා. කියන්නේ hard disk එකේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කරන ක්‍රමවේද අපි කියනවා ද්විතීක ආචරණ නඩත්තු ක්‍රමවේද කියලා. මුලින්ම අපි මෙන්න මේ ඛණ්ඩීයකරණය සහ නිර්ඛණ්ඩීයකරණය බලමු. මොකද්ද මේ ඛණ්ඩීයකරණය? අපි ඔකට කියනවා fragmentation ඛණ්ඩීයකරණය. පොඩි උදාහරණයක් ගත්තොත් තමයි hard disk එක මෙන්න hard disk එක මේක hard disk එක කියලා හිතන්නකෝ. ඔන්න දැන් hard disk එක මම ටිකක් වෙනස් විදියකට යන්නේ. hard disk එක. මේ hard disk එකේ මේ තියෙන sectors ළමයි. දැන් hard disk එක ඔයාලා කලින් කියන දේ රවුමක් විදියට නොහොමනේ. ඒ එහෙම නේ මම මේ නිකන් hard disk එක මෙන්න මේකයි කියලා කියනවා. ඒතර hard disk එකේ මේ තියෙන ළමයි sectors. අපි හිතමු hard disk එකේ x කියන ෆයිල් එක ගබඩා වෙලා තියෙනවා. මෙන්න x කියන ෆයිල් එක මෙන්න මෙහෙම ගබඩා කරන්නේ. මේ x කියන ෆයිල් එක ගබඩා කරන hard disk එකේ මෙන්න මේ වගේ තැන් කීපයක් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඔන්න x කියන ෆයිල් එක hard disk එකේ ගබඩා කරලා තියෙනවා. එතකොට බලන්න x කියන ෆයිල් එකේ කොටස් තැන් තැන් වල තියෙන hard disk එකේ. එකම x කියන ෆයිල් එකේ එකම ෆයිල් එකනේ. මේ ෆයිල් එක එක තැනක නෙවෙයි තියෙන්නේ. විසිරීලා තියෙන හැමතැනම. නේද? අපි කියනවා මේක ඛණ්ඩීයකරණය වෙලා කියලා. මේ මොනම් ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ? ප්‍රශ්නේ මොකද්ද මෙහෙ වුණාන් පස්සේ? මෙහෙ වුණාන් පස්සේ ප්‍රශ්නේ තමයි මේ ෆයිල් එක විවෘත කරන්න ගියාට පස්සේ වෙලා යනවා. විවෘත කරන්න වෙලා යනවා. ඇයි ඒ? එකම තැනද ඔක්කොම තියෙන්නේ? නෑ. හැමතැනින්ම එකතු කරගන්න එපේ. නේද? හැමතැනින්ම මේ ෆයිල් එක විවෘත කරන්න කලින් hard disk එක පුරාවටම හොයලා හැමතැනින්ම ඒ ටික එකතු කරගන්න ඕනේ. එතකොට වෙලා යනවා. අපි කියනවා ඛණ්ඩීයකරණය වෙලා කියලා. ඒතර මේ ඛණ්ඩීයකරණය වුණොත් එහෙම ප්‍රශ්නේ ළමයි hard disk එක විවෘත කරන්න වෙලා යනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මේකට විසඳුමක් විදිහට අපිට කරන්න පුළුවන් මේ ඛණ්ඩීයකරණයනේ නිර්ඛණ්ඩීයකරණය. ඛණ්ඩීයකරණයේ විරුද්ධ පදේ නිර්ඛණ්ඩීයකරණය. නිර්ඛණ්ඩීයකරණය කියලා කියන්නේ defragmentation. defragmentation. එතකොට defragmentation කියලා කියන්නේ ඛණ්ඩීයකරණයේ නිර්ඛණ්ඩීයකරණය. එතකොට defragmentation කරන්න අපේ OS එකත් එක්ක එනවා software එකක්. මම ඔයගලන්ට පෙන්නන්නම්. හරි? දැන් අපේ hard disk එක මෙන්න මේ වගේ තත්ත්වයකටපත් වුණොත් නේද? මේ එක ෆයිල් එකක්නේ මං කිව්වේ. එක ෆයිල් එක x කියන ෆයිල් එක. x කියන ෆයිල් එක විතරක් නෙවෙයි hard disk එකේ ගබඩා කරලා තියෙන හැම ෆයිල් එකක්ම ඔහොම තනින් තන ගබඩා වෙන්න ගියොත් එහෙම වෙන්නේ ඒ ෆයිල් විවෘත කරන්න වෙලා ගිහිල්ලා අපේ කම්පියුටරේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒතර මේකට විසඳුමක් විදිහට අපිට පුළුවන් x කියන ෆයිල් එක නිර්ඛණ්ඩීයකරණය කළා කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. එතන 1 2 3 4 5යිනේ. hard disk එකේ මේ තනින් තන ගබඩා වෙලා තියෙන කොටස් ටික එක තැනකට ගන්නවා. තේරුණාද? හැම තැනම තියෙන ඒවා මොකක් කරනව ළමයි? එක තැනකට ගන්නවා. අනිවාත ළඟ ස්ථානයකට ගන්නවා. අපි කියනවා මේක මේ x කියන ෆයිල් එක දැන් නිර්ඛණ්ඩීයකරණය වෙලා කියලා. තේරුණාද? අපි කම්පියුටරේ ෆෝමැට් කරලා පාවිච්චි කරන්න පටන් ගත්තන් පස්සේ මාස ගාණක් යද්දී අපි නොදැනුවත්වම අපේ කම්පියුටරේ ෆයිල් වලට මෙන්න මේ වැඩේ තමයි වෙන්නේ. එකම තැනද ඔක්කොම ගබඩා වෙන්නේ නෑ. අපි ෆයිල් 10ක් ගබඩා කරොත් ওই 10 නේද? අපි එක ෆයිල් එකක් ගන්නකො. එක ෆයිල් එකක් ගබඩා කරලා hard disk එකේ හැම තැනම ඔක ගබඩා වෙනවා කැලේ ටික. ඊළඟ ෆයිල් එක ගබඩා කරද්දී ඒකත් හැම තැනම ගබඩා වෙනවා. ඉතින් hard disk එක අපේ කම්පියුටරේ කියන මාස ගාණක් පාවිච්චි කරද්දී වැඩේ වෙනවා. ඒතර මේකට විසඳුමක් තමයි නිර්ඛණ්ඩීයකරණය. මේ වැඩේ අපි මෙහෙම වෙච්ච hard disk එක නිර්ඛණ්ඩීයකරණය කරන්න අපේ Windows එක software එකක් කියනවා. defragmentation කියලා. මම පෙන්නන්නම් ඔයාලට.
Windows වල search කරා නම් open කරගන්න පුළුවන්. තේරුණාද? දැන් බලන්න ඔතන tute එකේ රූප සටහන අතිරිය තියෙනවා ඛණ්ඩීයකරණය වූ තැටියක්. ඛණ්ඩීයකරණය වූ තැටියක්. හරිද? ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා නිර්ඛණ්ඩීයකරණය වූ තැටියක්. තැටිය විඛණ්ඩීකරණය නැත්නම් නිර්ඛණ්ඩීකරණය උපස්. ඒ කියන්නේ ඔක්කොම තැන් තැන් වල තිබ්බ මොකක් කළාද? එක තැනකට අරගෙන තියෙනවා. හරි. දැන් අපි නෝට් එක ලියාගමු. 15 වෙනි පිටුවේ ලියන්න මේ විදිහට. දුරට තැටියේ ගොනුවක් ගබඩා වීමේදී ඔයගොල්ලෝ ලියන්න 15 වෙනි පිටුවේ තැටි ඛණ්ඩීයකරණය කියන මාතෘකාව යටතේ. දුරට තැටියේ ගොනුවක් ගබඩා කිරීමේදී දුරට තැටියේ ගොනුවක් ගබඩා කිරීමේදී එම ගොනුවේ කොටස් විවිධ ස්ථානවල ගබඩා වීම විවිධ ස්ථානවල ගබඩා වීම විවිධ ස්ථානවල ගබඩා වීම ඛණ්ඩීයකරණයයි. මෙහිදී 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 අදාළ ගොනු විවෘත කිරීමට ගත වීම නිසා වැඩි කාලයක් ගත වීම නිසා පරිගණකයේ ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම වේ. හරි. ඊට පස්සේ ඔය රූප සරහනට යටින් ලියන්න මේ විදිහට මෙසේ ඛණ්ඩීයකරණය වූ තැටියක අකාර්යක්ෂමතාවය ඉවත් කිරීම සඳහා මෙසේ ඛණ්ඩීයකරණය වූ තැටියක අකාර්යක්ෂමතාවය ඉවත් කිරීම සඳහා නිර්ඛණ්ඩීයකරණය කළ යුතුය. මේ සඳහා Windows මගින් මේ දේ ලියන්න disk defragmentation Windows මගින් disk defragmentation අකුරු හොයාගන්න අමාරුයි.
disk defragmentation. නම් වූ ළමයි ඔය අපේ පරිගණකයේ කාර්යක්ෂමතාවය වැඩි කරනවට වැඩි කරන්න භාවිතා කරන මෘදුකාංග වලට මොකක්ද කියන්නේ? නමක් කියලා දුන්නා. පොදුවේ කියනවා පරිගණකයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න පාවිච්චි කරන මෘදුකාංග වල වෛරස් ගාඩ්, disk defragmentation, disk cleanup වලට නමක් කියන මොනවද? උපයෝගිතා මෘදුකාංග. utility software. උපයෝගිතා මෘදුකාංග. හරි. උපයෝගිතා මෘදුකාංගයක් සපයයි. ඊළඟට ලියාගන්න දැන් නිර්කණ්ඩීකරණය කියන්නේ මොකක්ද කියලා දුන්නේ නැහනේ. ඊළඟ ඡේදයෙන් ලියන්න මේ විදිහට. ඊළඟ ඡේදයෙන්. තව රෝල් 3ක් විතර ඉඳ තියෙන්න ඕනේ හොඳේ. තැන් තැන් වල විසිරී ඇති ගොනු කොටස් ඊළඟ ඡේදයෙන්. තැන් තැන් වල විසිරී ඇති ගොනු කොටස් එක ළඟ ස්ථානයකට ලබා ගැනීම නිර්කණ්ඩීකරණයයි. හොඳයි. ඊට පස්සේ තැටි ආකෘතිකරණය. ළමයි ෆෝමැට් කරනවා කියන්නේ මොකද? අංක 2 කියලා දාගන්න කිව්වා. ළමයි හાર્ඩ් ඩිස්ක් එකේ ඔන්න අහගන්න. ඩිස්ක් එකක් ෆෝමැට් කරද්දි මෙන්න මේ දේ වෙන්නේ. පළවෙනි කාරණේ හાર્ඩ් ඩිස්ක් එකේ දැනට තියෙන data සියල්ල මැකෙනවා. දැනට තියෙන data සියල්ලම මකනවා. ඊට අමතරව හાર્ඩ් ඩිස්ක් එකේ ළමයි මොනවද? හાર્ඩ් ඩිස්ක් එකේ tracks වලලු නිර්මාණය කරනවා, sectors නිර්මාණය කරනවා. අලුතෙන්ම. තේරුණාද? ෆෝමැට් කරද්දී ඔය වැඩ වෙනවා. හાર્ඩ් ඩිස්ක් එකක් ෆෝමැට් කරනවා කියලා වෙන්නේ දැනට තියෙන data සියල්ල මකලා දාලා ඒකේ track sectors සහ sectors කියන වලලු සහ මේ කැටිති අලුතෙන්ම හදනවා. ඔක තමයි වෙන්නේ. ඒතර මේක ළමයි දැන් වලලු සහ ඒ කියන්නේ track සහ sectors හදනවා කියන්නේ මේක මොකක් හරි ඉලකින් අඳින්නේ නැහැ ප්ලේට් එක උඩ. ඒක තාර්කිකව වෙන්නේ. දැන් hard disk එකක් ගලවලා බැලුවොත් ඒකේ ප්ලේට් එකේ මුකුත් මේ ඉරිහෙම පේන්නේ නැහැ හොඳේ. මෙහෙම ඇඳට අපි මේවා ඉරි පේන්නේ එහෙම නැහැ. ඒක ලොජිකල් නැත්තම් software එකකින් වෙන දෙයක්. තාර්කික වෙන්නේ. මෙමරි එකේ හැදෙන දෙයක්. තේරුණාද? එතකොට මේ ෆෝමැට් කරද්දී ඔක තමයි කරන්නේ. මෙහෙම කරන් පස්සේ අපේ කම්පියුටර් අලුත් පරිගණකයක් විදිහට අලුතෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ අපේ hard disk එක අලුත්ම එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ෆෝමැට් කරපු ඒවා ආයෙ රිකවර් කරන්න බැයිද? ෆෝමැට් කරපු අය ගන්න බැයිද? පුළුවන්. ෆෝමැට් කරපු hard disk එකකින් data recover කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. සාමාන්‍ය recover කරන්න idea එකක් තියෙනවා නම් අලුතෙන් data දාන්න කලින් recover කරන්න ඕනි. ඉතින් hard disk එක format වෙනවා. එක මේ drive එක D එක format වෙනවා. තේරුණාද? නැත්නම් C එක format වෙනවා. පුළුවන් recover කරන්න පුළුවන්. හැබැයි recover කරනවා නම් හොඳට මතක ගන්න recover කරන්න idea තියෙනවා නම් recover කරන්න කලින් ආයෙ data දාන්න හොඳ නැහැ. තේරුණාද? format වුණොත් තේරුණාද? format වුණොත් recover කරන්න ඕනි. ඊට පස්සේ තමයි data දාන්න. මොකද format කළාට පස්සේ ආයෙ data දාලා ආයෙ recover කරන්න බෑ එතකොට. එම් බැරි වෙන්න පුළුවන්. දැන් එකපාර මගේ hard disk එකක් එහෙම පිච්චිලා වැඩ කරන්න නැතුව ගිහිල්ලා පිච්චිලා නෙවෙයි ඒක හරි damage එකක් වෙලා ඒක magnetic hard එකක් මම recover කරා. ඔක්කොම ගත්තා. recover වෙන්න දවස් දෙකක් ගියා.
රිකවර් එක හිමින් වෙන්නේ ඒක. මුළු hard disk එකම රිකවර් කරගත්තම. වෙන hard disk එකකට. දවස් දෙකක් රන් වුණා software එක. hard disk එක ගැලෙව්වා ගලවලා වෙන මේ ලැප් එකකට ගහලා ඒ රිකවර් කරේ. රිකවර් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අයිඩියා තියෙනවා නම් නේද? ආයෙ data දාන්න හොඳ නැහැ රිකවර් කරන්න අයිඩියා තියෙනවා නම්. data දැම්මුත් රිකවර් කරන එකට ගැටලුව ඇති වෙන්න පුළුවන්. හරි. කියන්න මේ විදිහට ළමයි ඩිස්ක් ෆෝමැට් කරන්න software එකක් තියෙනවද? ඔව් දැන් අපේ Windows වලින් ෆෝමැට් කරන්න පුළුවන් නේ. Windows වල ෆෝමැට් කරන්න පුළුවන්. Windows වල අපේ hard disk එකේ නේද? ඒක Windows එක software එක එනවා ඒක. අපි ඕනෙම pen drive එකක් උඩ right click කරලා format දෙනවනේ. ඒ Windows එකේ එන්නේ software එක. හරි. කියන්න මේ විදිහට දුරතැටියක දැනට ගබඩා කොට ඇති දුරතැටියක දැනට ගබඩා කොට ඇති දුරතැටියක දැනට ගබඩා කොට ඇති සියලුම දත්ත ඉවත් කර ඇති සියලුම දත්ත ඉවත් කොට අලුත්ම දුරතැටියක් ආකාරයකට පරිවර්තනය කිරීම සිදුවේ. මෙහිදී දුරතැටියේ අලුතින්ම ට්‍රැක් සහ සෙක්ටර්ස් නිර්මාණය කිරීම සිදුවේ. හොඳයි. ඊළඟට disk cleanup. හරි. disk cleanup එකෙන් මොකද වෙන්නේ? disk cleanup එකෙන් මොකද වෙන්නේ ළමයි? disk cleanup එකෙන් දැන් අපිට අපේ hard disk එකේ තියෙන ගොනු අයින් කරන එක. මොනවද අයින් කරන්නේ? හරි. දැන් මෙන්න මෙහෙමයි. අපේ කම්පියුටර් එක දිගු කාලයක් වැඩ කරද්දී අපේ hard disk එකේ නිර්මාණය වෙනවා ළමයි જાතියක් temporary files නිර්මාණය වෙනවා. తాවකාලික ගොනු. කොහොමද temporary file හැදෙන්නේ කියන්න බලන්න. hard disk එකේ temporary file හැදෙන ක්‍රමයක්. දැන් මම ඊයේ අර group class එකේ ළමයිට පෙන්වන්න disk cleanup එකක් මේකේ run කරා මේ GB 4යි ගානක් තිබුණා. 2යි ගානක්. temporary file හැදිච්චා. තේරුණාද? temporary file හැදෙන්නේ කොහොමද නැත්තම්? දැන් මෙන්න මේකයි දැන් අපි දිගු කාලෙම hard disk එක පාවිච්චි කරද්දී මේ hard disk එකේ తాවකාලික ගොනු රාශියක් හැදෙනවා. temporary file. ඒවා අපිට වැඩක් නෑ ඇත්තටම. වැඩක් නෑ මේ hard disk එකේ ඉඩ ටික පිරෙන එක විතරයි වෙන්නේ. කම්පියුටරේ ස්ලෝ වෙනවා temporary file තිබුණාම. temporary file හැදෙන විදිය මං අහන්නේ. මොකද්ද හේතුව? temporary file කියන්නේ తాවකාලික file. මොන වගේ දේවල් වලට తాවකාලික file ඕනි වෙන්නේ? පුළුවන් නම් කියන්න බලන්න. මොනවද හේතුව? hard disk එකේ temporary file හැදෙන්න හේතුව. මොනවද? ඉදියන්න එපා. theory පාඩමක් ඉතින් මොකක් කරන්නද? temporary file හැදෙන්න හේතුව. මොකද්ද? මොකද්ද හේතුව? එක හේතුවක් තමයි
ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසිං වලදී වෙබ් බ්‍රවුසිං කියලා කියන්නේ වෙබ්සයිට් වලට යද්දී ටෙම්පරරි ෆයිල් හදා ගන්නවා. හරිද? දැන් මොනවද කියලා හොයනවා ඇති කොහෙද හැදෙන්නේ කියලා. මම ඒක වෙබ්සයිට් කතන්දරේ පස්සේ කියන්නකෝ ඉස්සෙල්ලා මෙහෙම හිතන්නකෝ. මේ ඔය දන්නවා අපි software install කරනවානේ. hard disk එකේ දැන් අපි අලුතෙන් කම්පියුටරේ software install කරද්දී කරනවා. install කරද්දී ඒ installation එක නැත්නම් install කරන වැඩේට తాවකාලිකව ෆයිල් හදා ගන්න ඕන hard disk එකේ සමහර ඒවා. තේරුණාද? software එකක් install කරන්න යද්දී ඒ වැඩේ කරගෙන යන්න తాවකාලික ගොනු රාශියක් hard disk එකේ නිර්මාණය කරගන්න. එතනින් සමහර ඒවා installation එක නැත්නම් software එක install කරලා අවසානයේ මකලා දානවා ඉබේම. හැබැයි සමහර ඒවා ඉතුරු වෙනවා. පැහැදිලිද? ඒ වගේම software එකක් uninstall කරාට පස්සේ තියෙන software එකක් uninstall කරාට පස්සේ ඒත් hard disk එකේ සමහර ෆයිල් ඉතුරු වෙනවා. තේරුණාද? ඔක්කොම අයින් වෙන්නේ නැහැ. ඔය මොකක් හරි software එකක් uninstall කරලා බලන්නකෝ. ටිකක් හරි ඉතුරු වෙනවා. තේරුණාද? ඒතර ඕවා තමයි తాවකාලික ගුණ. තව එකක් web browsing වලදී. web browsing වලදී ඔයගොල්ලෝ අහලා තියෙනවද? මෙන්න මේ වචනේ. cookies කියලා. ආල් නැත්නම් වැඩක් නැහැ. ඒ කියන්නේ cookies enable කරන්නද කියලා අහනවා web browsing වලදී. මොකද මේ cookies කියලා කියන්නේ? දැන් ඔන්න මෙන්න මේකයි වෙන්නේ cookies වලින්. මේ වහන්නකෝ. දැන් ඕගොල්ලෝ ඔන්න බලන්න මේ හිතන්නව නැති දේවල් මේ දැන් මම යනවා නෑ ඔයාලා යනවා වෙබ්සයිට් eBay එකට යනවා. හරිද? ඔයා යනවා eBay වෙබ්සයිට් එකට. eBay මේ වාගේ මැෂින් එක. වාගේ මැෂින් එකෙන් ඔයා හරි? වාගේ කම්පියුටරේ තියෙනවා මෙන්න අන්තර්ජාලය මෙන්න වෙබ් සර්වර් එක. සර්වර් එක මේකේ ගබඩා කරලා තියෙනවා eBay වෙබ්සයිට් එක. ඔයාගේ මැෂින් එකෙන් මේ ඉන්ටර්නෙට් එක ඔයාගේ මැෂින් එකේ eBay සයිට් එකට යනවා ඔයා. ගිහිල්ලා ඔයා සර්ච් කරනවා වොච් එකක් ගැන. ඔරලෝසුවක් ගැන. හරි ඊට පස්සේ ඔයා ඒක බලලා සයිට් එක ක්ලෝස් කරලා දාලා ඔයා තව සතියකින් විතර ආයි පාරක් eBay සයිට් එකට යද්දි මොනවා පෙන්නයිද? සාමාන්‍යයෙන් අලුතෙන් ආපු වොච් එහෙම පෙන්නනව නේද? එහෙම නිකන් ඔයගලන්ට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැද්ද? මෙහෙම හිතන්න Facebook එකත් ඔය කතන්දරේ තියෙනවා. Facebook එකේ මොකක් හරි ඔයා පේජ් එකකට ගියොත් එහෙම කීල් එකේ ඔයා මොනවා හරි වොච් ගැනම හිතන්නකෝ. ඔරලෝසු වොච් ගැන තියෙන පේජ් එකට ඔයා ලයික් කරනවා ඒවා ෂෙයා කරනවා ඔහොම කරලා ලොග් අවුට් වෙලා පහුදායටයි ලොග් වුණ සමහරට සයිට් එකෙන් පෙන්නනවා. මෙන්න තව පේජ් එකක් වොච් වලට suggested කියලා. suggested for you කියලා පෙන්නනවා. තේරුණාද? eBay එකෙත් එහෙම. eBay එකේ කතන්දරේ සැරටම තියෙනවා. ඔයා වොච් ගැන සර්ච් කරොත් ඔයා ඊට පස්සේ ඔය සයිට් එකට ඊළඟ දවසේ යද්දි අලුතෙන් ආපු වොච් අලුත් ඒවා වෙනස් ඒවා වගේ වොචස් ටිකක් පෙන්නනවා. කොහොමද වැඩේ කරන්නේ? ඒ කියන්නේ එයා බලන් ඉන්නවද එයා දන්නවද eBay එක දන්නවද ඔයා මේ මොකද්ද? ඔයාගේ ඉන්ට්‍රස්ට් එක මොකද්ද කියලා එයා දැනගන්නවද? ඔව්. කොහොමද දැනගන්නේ? ඒ දන්න හින්දානේ පෙන්වන්නේ ඔයාට නේද? ඒක දැනගන්න මෙන්න මෙහෙම. ඔයා වෙබ්සයිට් එකට යද්දී අගන්න. ඔයා eBay එකට යනවා. eBay එකට ගිහිල්ලා වොච් එකක් ගැන ඔයගොල්ලෝ සර්ච් කරනවා. සර්ච් කරද්දී මේ eBay එකේ ඔයාගේ මැෂින් එකේ ගබඩා පොඩි ටෙක්ස්ට් ෆයිල් එකක්. පොඩි ටෙක්ස්ට් ෆයිල් එකක් ගබඩා කරන ඒ ටෙක්ස්ට් ෆයිල් එකේ දාලා තිනවා ඔයා මෙන්න මේවා සර්ච් කරා කියලා. තේරුණාද? මං කිව්වේ තේරුණාද? ඔයා eBay එකට යනවා. ගිහිලා සර්ච් කරන වොච් ගැන. එතකොට වොච් ගැන සර්ච් කරද්දී eBay එක දන්නව දැන් ඔයාගේ ඉන්ට්‍රස්ට් එක මොකද්ද? ඔයා කැමති මොනවද වොචස් ගැන කියලා. මෙයා පොඩි ටෙක්ස්ට් ෆයිල් එකක් හදලා ඒ ෆයිල් එක ඔයාගේ මැෂින් එකේ සේව් කරනවා. ඒකේ ලියලා තියෙනවා උඹ කලින් පාර ඇවිල්ලා මෙන්න මේවා තමයි හෙව්වේ කියලා. අපි මේ ෆයිල් එකට කියනවා ළමයි කුකී එකක් කියලා. කුකී ෆයිල් එකක්.
එතකොට ඊළඟ දවසේ ඔයා eBay එකට යද්දී eBay එකෙන් මොකද කරන්නේ? මේ එයා සේව් කරපු කුකී ෆයිල් එක තියෙනවනේ. ඒක අරලා බලනවා මූ ගිය පාර ඇවිල්ලා මොනවද සේව් සර්ච් කරේ කියලා. බලලා ඒ අනුව ඒ අදාළ දේවල් ටික පෙන්නනවා. පැහැදිලිද? ඕක තමයි වෙන්නේ. මම කියවතන් තේරුණානේ? ඔයා ගිහිල්ලා සර්ච් කරොත් එහෙම ඔයාගේ මැෂින් එකේ පොඩි ෆයිල් එකක් සේව් කරනවා eBay එකේ. නැත්නම් ඉතින් කොහොමද දන්නේ එහෙම අඳුරගන්නේ? මං ගිය පාර ඇවිල්ලා සර්ච් කරපුවා මූ කොහොමද දන්නේ කියලා ඔයගලන්ට හිතුන්නේ නැද්ද? අපේ මැෂින් එකේම අපිටත් හොරෙන් සේව් කරනවා ෆයිල් එකක් යා. ඔය cookie enable කියන එකේ තේරුම මොකක්ද? cookies වලට ඔයා ඉඩ දෙනවා කියන එක. මේවා disable කරන්නත් පුළුවන්. enable ගුවන් පස්සේ මොකද වෙන්නේ? enable කරන් පස්සේ අදාළ සයිට් එකට මේවා සේව් කරන්න ඉඩ දෙනවා. එතන තමයි මේ ෆයිල් ගොඩාක් එකතු වුණාන් පස්සේ අපිට කරදරයි. මේවා අපිට වැඩක් නෑ සමහරවිට. සමහරවිට හොඳයි. අද වොච් ගැන සර්ච් කරා හෙට ගියන් පස්සේ ඊට වඩා හොඳ ටිකක් පෙන්නනවා. ඊළඟ දවසේ ඊටත් වඩා හොඳ ටිකක් පෙන්නනවා. cookies වල වාසිය ඒකයි. හැබැයි මේවා ගොඩාක් එකතු වුණාන් පස්සේ hard disk එකේ ඉඩ පිරෙනවා. එතන ඔන්න ඔයාලා තමයි temporary file. ඒතර software install කරද්දී uninstall කරද්දී එනවා. ඊට පස්සේ cookies ඊට පස්සේ තවත් download කරපුවා මෙන්න මේවා ඔක්කොම తాවකාලික ගොනු. මේවා ඔක්කොම හොයලා අයින් කරන්න උදව් වෙන software එකක් තමයි disk cleanup. disk cleanup run කරාට පස්සේ මොකද කරන්නේ? මුළු මැෂින් එකේ මෙයා සර්ච් කරනවා. දැන් මේවා අපිට වෙනෙන්ම හොයන්න පුළුවන්ද? මේ cookies එහෙම හොයන්න පුළුවන්ද? temporary file අර software install කරද්දී uninstall කරද්දී නිර්මාණය වෙච්ච ගොනු වෙනම අපිට තනියම හොයන්න පුළුවන්ද? බෑ ඒක අපිට කරන්න බෑ. මෙයා හොයනවා. හොයලා අපිට list එක පෙන්නනවා. අපිට select කරලා delete කරන්න විතරයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න දැන් කරලා. හරි? ඔන්න disk cleanup. හරි ඉතින් disk cleanup වලින් මොකද වෙන්නේ? hard disk එකේ ඉඩ තුරු වෙනවා. ඉඩ වැඩි වෙනවා. hard disk එකේ වේගය වැඩි වෙනවා. සාමාන්‍ය සතියකට ඉස්සර disk cleanup එක run කරන්න කියලා කියන්නේ. මම ඊයේ run කරද්දි GB 2 ගානක් තිබුණා මේ එකතු වෙච්ච ඒවා. හිතන්නකෝ GB 2 ගානක් කියන්නේ කියලා ඉතුරුන 100 එකෙන් නේ? හරි ලියන්න මේ විදිහට disk cleanup. පරිගණකයක් දිගු කාලනව භාවිතා කිරීමේදී පරිගණකයක් දිගු කාලනව භාවිතා කිරීමේදී පරිගණකයක් දිගු කාලීනව භාවිතා කිරීමේදී එහි දෘಢතටිය තුල එහි දෘಢතටිය තුල తాවකාලික ගොනු රාශියක් නිර්මාණය වේ. මෘදුකාංග ස්ථාපනයේදී තිබෙන මෘදුකාංග ඉවත් කිරීමේදී අන්තර්ජාල භාවිතයේදී දදා ලියන්න. මෘදුකාංග ස්ථාපනයේදී තිබෙන මෘදුකාංග ඉවත් කිරීමේදී අන්තර්ජාල භාවිතයේදී මෙසේ తాවකාලික ගොනු රාශියක් නිර්මාණය වේ.
මෙම ගොනු සොයා මෙම ගොනු සොයා මෙම ගොනු සොයා ස්වයංක්‍රීයව ඉවත් කිරීම ස්වයංක්‍රීයව ඉවත් කිරීම මෙම මෘදුකාංගය මගින් සිදු කරයි මෙම මෘදුකාංගය මගින් සිදු කරයි හරි දැන් මම ඔය තුනම ඔයාලට පෙන්නන්නම් දැන් මේකේ බලන්න මම මේ දැන් ඔය ටික අපිට මේ ඔක තියරි ටික කළා වගේම මේ ටික ප්‍රැක්ටිකලි අපිට බලන්නත් පුළුවන් දැන් මුලින්ම කළේ බලාගන්න මේ defragmentation defragmentation එක රන් කරන්නේ මෙන්න මෙහෙමයි සමහරට ඔයගොල්ලෝ මේ විදිහට රන් කරලත් ඇති මෙතන මේ Windows එකේ ඔයාලට සර්ච් කරන්න පුළුවන් D මේ බලන්න DFR ටයිප් කරද්දි මේනවා ලිස්ට් වෙලා ඔයාලා ගෙදර ගිහලා බලන්න ඔයාගේ මැෂින් එකේ මේ වැඩේ කරන්න පුළුවන් මේ වැඩ තුන කරලා බලන්න කරලා රීස්ටාර්ට් කරලා බලන්න කම්පියුටරේ සැලකිය යුතු මට්ටමකින් කම්පියුටරේ ස්පීඩ් එක වැඩි වෙනවා තේරුණාද මේ තුන කරලා බලන්න සාමාන්‍ය සතියකට සැරයක් විතර කරන්න තියෙන්නේ මේ කරා නම් හොඳයි ඒ කියන්නේ මේ ෆෝමැට් කරන්න එපා ෆෝමැට් කරන එක අර ඩිෆ්‍රැග්මන්ටේෂන් එකයි ක්ලීන් අප් එකයි හරි Windows වල නිකම්ම DFR ටයිප් කරද්දී මෙතන ලිස්ට් වෙනවා ලිස්ට් එක පෙන්නනවා නේ එතන මේව මම ඕපන් කරොත් මෙන්න ඩිෆ්‍රැග්මන්ටේෂන් software එක තියෙනවා අපිට මේක ෂෙඩියුල් කරන්න පුළුවන් මේ බලන්නකො මම කරලා තියෙන වැඩේ අපෝ ඒක මම පස්සේ කියන්න දැන් මගේ මේ බලන්න C drive එක දැන් defragmentation එකේ වෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ තියෙන්න ඕනේ hard disk එකේ හැමතැනම ඉස්ලා තියෙන ගොනු කොටස් ටික එක ළඟට ගන්නවා ඒක කරන්නේ software එකකින් නිකම්ම නෙවෙයි මට ඇදලා දාන්නේ දැන් ඔයගොල්ලෝ කියයි ඉතින් ඔක්කොම සර් එක ළඟනේ තියෙන්නේ කියලා මේ ඔක්කොම එක ළඟනේ තියෙන්නේ කියලා ළමයි මේ පෙන්නන්නේ view එකද ඇත්තටම hard disk එකේ ගබඩා වෙලා තියෙන්නේ මේ පෙන්නන්නේ මොන view එකද මතකද කී සෙට් එකලා මේ hard disk එක ඔයාලට පෙන්නනවා ෆයිල් ගබඩා වෙලා තියෙන්නේ මේක මොන view එකද මොනවද logical view එකනේ මේ අපිට උඩින් පෙන්නන විදියනේ ඇත්තටම මේ hard disk එකේ මෙහෙමද ගබඩා වෙලා තියෙන්නේ නෑ මේක ඇතුලේ මහා සංකීර්ණ ක්‍රමවේදය ඔස්සේ ගබඩා වෙලා තියෙන්නේ සංකීර්ණ විදියට අර ක්‍රම තුනක් ඉගෙන ගත්තේ අපි. ඒතර මෙහෙම අපිට උඩින් පෙන්නුවට මේ hard disk එකේ fragment වෙලා තියෙන්න පුළුවන්. කොටස් කණ්ඩිය කරලා තියෙන්න පුළුවන්. ඒතර මේ defragmentation එක run කරාට පස්සේ බලන්න drive ටික පෙන්නනවා. C එක D එක F එක මේ SSD ඔක්කොම ටික පෙන්නනවා. දැන් මේ බලන්න ළමයි මේකේ 0% fragmented. දැන් පිටිපස්සේ ඉන්නේ උන්ට ඉතින් මුකුත් පේන්නේ නැතුව ඉතින් කරන්න දෙයක් නැහැ. මම ඉස්සරහට එන්න කියලා එහෙම කියලා තියෙනෝනේ. ගෙදර ගිහලා බලන්න හොඳේ. හරිද? මේකේ 100ට බිඳුවයි. මේකත් 100ට බිඳුවක් fragmented. ඒතර 100ට බිඳුවක් fragmented කියලා කියන්නේ මේකේ කණ්ඩිය කරන වෙලා නැහැ කියන එක. හැබැයි දැන් බලන්න මේක C එක needs optimization. ඒ කියන්නේ මේක fragmentation වෙලා තියෙන්නේ defragmentation කරන්න ඕනි. තේරුණාද? need optimization optimize කරනවා කියන්නේ ඒක කාර්යක්ෂමතාවය වැඩි කරන්න අවශ්‍යයි කියලා කියන්නේ. ඊට පස්සේ මේකට ක්ලික් කරලා optimize දෙනවා. මේ හරි දැන් ඔන්න හරි. defragmentation වුණා. ඒකත් හරි. දැන් මගේ fragmentation එක 0. එතකොට මෙච්චර ඉක්මනට defragmentation වෙනවද? ඇයි මෙහෙම උනේ? ඈ? මොකද්ද? මොකද්ද? ඔව් නෑ හේතුව මේකයි දැන් මම මගේ එකේ මේ බලන්නකෝ මේ ඔයාලට පේනවා ඇති දැන් මේ අලුතෙන් ආපු ඔප්ෂන් එක මේ ඔන් කරලා තියෙන මෙතන මේ scheduled optimization drivers are being analyzed on a scheduled cadence and optimized as needed
frequency weekly. ඒ කියන්නේ මම සතියකට සැරයක් මේක ඔප්ටිමයිස් වෙන්න දාලා තියෙන ඔටෝ. තේරුණාද? ඒ කියන්නේ මගේ ලැප් එක ඔන් කරලා තියෙනවා නම් හරිද? ලැප් එක ඔන් කරලා තිබුණොත් සාමාන්‍ය මම දවස ගන්න ඔන් කරනවනේ. සතියකට සැරයක් ඔටෝ මේක රන් වෙනවා. තේරුණාද? ඒකයි ඔය විනාඩියක් ගියේ නැත්තේ. ඕගලන්ගේ hard disk කිල්ල බලන්නකෝ. defragmentation දීලා. සාමාන්‍යයෙන් සමහරට පැය භාගයක් පැයක් විතර යන්නත් පුළුවන්. ඇයි දැන් පාවිච්චි කරලා මේක hard disk එකේ ෆයිල් හැමතැනමනේ. ඕව ඔක්කොම එක ළඟට අදින්න ඕනි. සෑහෙන වෙලා යනවා. දැන් මගේ මේ මොකද හුඟක් ඒවා 100ට බිඳුවයි අර. මම කරන්නේ ඔටෝ රන් වෙනවා. කම්පියුටර් දැන් සතියකට සැරයක් කොහොම හරි මේක ඔටෝ රන් වෙනවා මගේ. මං ක්ලාස් එකක් කරන වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි වැඩක් කරන වෙලාවක් වෙන්න පුළුවන්. ඕනි වෙලාවක මේක ඔටෝ රන් වෙන්න දාලා තියෙනවා. fragmentation 100ට බිඳුවයි. ඒ ඔයාලගේ schedule කරන්න පුළුවන් Windows 10 එකෙන් පස්සේ හදන්න පුළුවන්. 7 වලත් බෑ මම හිතන්නේ. 10 එකෙන් පස්සේ schedule කරන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් Windows ඔය පරණ version වල XP වල එහෙම මේ defragmentation පෙන්වන ප්‍රස්තාරයක් විදියට. ඔයගොල්ලෝ බලන්න කරලා ස්පීඩ් එක වැඩි වෙනවා. ස්පීඩ් එක සෑහෙන්න වැඩි වෙනවා. හොඳයි. එතකොට ඊළඟට ඔන්න defragmentation හරි. මෙන්න ළමයි disk cleanup. disk කියලා type කරද්දිම disk cleanup එක එනවා app එක. මම මේක open කරනවා. මෙන්න disk cleanup එක C එක ඕනි drive එකක් තෝරන්න පුළුවන්. C එක ගන්නම්කෝ. මේ බලන්නකෝ. ඊයේ මම disk cleanup කරා. GB 2යි ගානක් තිබුණා. අද වෙද්දි MB 11ක් තියෙනවා. එක දවසට. මේ බලන්න මෙතන මේ downloaded program බිඳුවයි. temporary internet file මේ බලන්න 8.5ක්. ඒ කියන්නේ ඊයේ disk cleanup කරපු එක අද වෙද්දි අද net use කරා මම. ඒ පොඩි වෙලාවට temporary internet file MB 8.5ක් ඇදිලා. මේ වැඩක් නෑ මට ක්ලික් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ DirectX shader cache කියලා එකක් තියෙන වැඩක් නෑ. optimization file වැඩක් නෑ. මේ recycle bin එකේවත් පෙන්නනවා. ඒවත් ඔන්න අයින් කරලා දැම්මා ඒකේ. temporary files අයින් කරලා දානවා. මම මේ temporary internet files අයින් කරලා දාන මම අර password එහෙම දාපුවත් අයින් වෙන එහෙම වුණොත්. password දාලා තියෙනවනේ සමහර ඒවල. auto log වෙන්න නැවත password type කරන්න කරදරින්ද password save කරන් තියෙන්නේ. ඒවත් නැකෙනවා එහෙම වුණොත්. ඔය Facebook එහෙම යන ඒවට password save කරලා තියෙන්නේ. එතකොට internet file මැකුවොත් එහෙම මොකද වෙන්නේ? ඒවත් නැගිටිනවා. ඒක අයින් කළා. ඕකේ දෙනවා. වෙන ක්ලීන් වෙනවා. හරි. කරලා බලන්න. රීස්ටාර්ට් කරලා බලන්න කම්පියුටරේ ස්පීඩ් එක වැඩි වෙනවා අනිවාර්යයෙන්. හරි. හොඳයි. ඒත් එක්ක මම තව පොඩි දෙයක් ඕගලන්ට පෙන්නන්නම්. අපිට ඊළඟ කොටසට ඕනි දෙයක්. මම මෙන්න මෙතන මේ බලන්නකෝ. control alt delete keys එබුවොත් එහෙම මට එනවා මෙන්න මේ window එක පොඩ්ඩේ බලන්න ළමයි. control key එකයි alt key එකයි delete එකයි. මෙතනින් මම ගන්නවා task manager එක. මෙන්න එනවා task manager. එතකොට ළමයි මේ task manager එකේ මොනවද තියෙන්නේ? හරි. මම ඔක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම් ඉස්සෙල්ලාම. හරි. මෙන්න මේ දෙකේ වෙනස. ළමයි පොඩ්ඩේ බලන්න program වැඩසටහන ඊළඟට
අනිත් එක තමයි process ක්‍රියායනය. හරිද? පොඩ්ඩේ බලා ගන්න. ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකද්ද? ක්‍රියායනයක් කියන්නේ මොකද්ද? හරි මේ දෙක දැන් අපේ ඊළඟ මාතෘකාව තමයි ක්‍රියායන කළමනාකරණය. ක්‍රියායන කළමනාකරණය. එතකොට විභාගයට ප්‍රශ්න අහන ප්‍රධාන කොටසක් ක්‍රියායන කළමනාකරණය. මම එදා කිව්වා ඔයගලන්ට විභාගයට ප්‍රශ්න අහන එකක් තමයි අර අපි කලින් කතා කරපු ප්‍රස්තාර තුනක් යන්නේ. ආචන විභජන එක. යාබ විභජනය, සැප විභජනය ඔය ටික. අනිත් එක තමයි ක්‍රියායන කළමනාකරණය. අනිත් එක මතක කළමනාකරණය. මතක කළමනාකරණය ඊළඟ ටියුට් එකේ තියෙන්නේ. එතකොට මේ ක්‍රියායන කළමනාකරණය අපි කියනවා ළමයි process management ටියුට් එකේ ඊළඟ මාතෘකාව. හරි? මේ process management තමයි කියලා දෙන්න හදන්නේ. මේ process management කියන්නේ මොකක්ද? ඒතර process management ඉගෙන ගන්න කලින් මෙන්න මේ දෙක මොනවද කියලා හරියට තේරුම් ගන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ඔයාගේ hard disk එකේ ස්ථාපනය කර ඇති වැඩසටහනක්. තේරුණාද? ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකද්ද? ඔයාගේ hard disk එකේ ස්ථාපනය කරලා තියෙන පරිගණක වැඩසටහන. ඒ hard disk එකේ පරිගණක වැඩසටහන් රාශියක් ස්ථාපනය කරලා තියෙනවා. ඔක එදත් ඔයගලන්ට කිව්වා. දැන් ඒක ගැඹුරට කතා කරන්න යදන්නේ නැත. හරි දැන් මේ 2021 ප්‍රශ්නේ 20 අහලා තිබ්බ ප්‍රශ්නේ ඒ ආසන්න වර්ෂවල මට හොඳට මතක ලකුණු 10 ප්‍රශ්නේ ලකුණු දෙකක විතර කොටසක් තිබුණා ආචන විභජනය. දෙකකෝ තුනක් වගේ. ඊට පස්සේ මතක මේ ක්‍රියායන කළමනාකරණය කියන්නේ මෙන්න මේ මාතෘකාව යටතේ අහලා තිබුණා ලකුණු ඒ තුනක් විතර. මතක කළමනාකරණයට ලකුණු 4ක්. හරි මේක ආචන විභජනය මේක ක්‍රියායන කළමනාකරණය මේක මොකද්ද? මතක කළමනාකරණය. ඔන්න මාතෘකා තුනෙන් තමයි ප්‍රශ්න අහන්නේ. හරි ඕකෙන් පොඩ්ඩක් සංකීර්ණ මතක කළමනාකරණය ගණන් ටික එකත් හදන්න ක්‍රම තියෙනවා අපි බලමු. ඉතින් මෙතන මේ මම කතා කරමින් හිටියේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ අපේ hard disk එකේ ස්ථාපනය කරලා තියෙන පරිගණක වැඩසටහනක්. ඔය තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකක නම් ෆෝන් එකේ තියෙන ෆෝන් එකේ ඔයා දාගෙන ඉන්න ඇප් එකක්. ඔය ඇප් ටික ඔයගොල්ලෝ ඔක්කොම එකපාර ඕපන් කරගන්නවද? ෆෝන් එක අරගෙන ඔක්කොම ඔබාගෙන යනවද? නෑනේ. ඔතනින් ක්‍රියායනයක් ගැන හොඳට මතක තියාගන්න. ක්‍රියාත්මක කළ වැඩසටහන. ක්‍රියාත්මක කළ වැඩසටහන. පැහැදිලිද? ඔකක් තමයි ක්‍රියායනයක් කියලා කියන්නේ. එතකොට ප්‍රෝග්‍රෑම් එකක් සහ ක්‍රියායනයක් process එකක්. හරි මෙන්න මේ දෙක තේරුම් නොගන්න හින්දා හුඟක් ළමයි වරද්දනවා ලියන ප්‍රශ්න. හරි ඔයගලගේ ඊළඟ ටියුටර් මම ඔය මේ පාර පාස් පේපර් 21 පාස් පේපර් ප්‍රශ්න දාන්න. රචනා ප්‍රශ්න දාන්න. ඒතකොට ඒකෙත් අහලා තිනවා ගැන. හරි එහෙනම් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ අපේ hard disk එකේ නැත්නම් ෆෝන් එකේ ස්ථාපනය කරලා තියෙන පරිගණක වැඩසටහනක්. ඔය වැඩසටහන ක්‍රියාත්මක තත්ත්වයට පත් වුණාට පස්සේ අපි හඳුනන මොකද්ද? ක්‍රියායනයක් කියලා. පැහැදිලිද? ඔය apps දෙක තුනක් ඕපන් කරන්න වෙන්න පුළුවන්. ක්‍රියාන කළමනාකරණය කියන්නේ මොකක්ද කියන්නේ මම ඊළඟට කියන්නම්. කියන්න මේ විදිහට ඔතන ඕගොල්ලන්ගේ ටියුට් එකේ 17 වෙනි පිටු යටම ඉඩ පොඩ්ඩක් තියෙන්නේ තියලා. අන්න එතන ලියා ගන්න මෙන්න මෙහෙම. ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. පරිගණක වැඩසටහනක්. පරිගණක වැඩසටහනක්. පරිගණක වැඩසටහනක්. වරහන් ඇතුළේ ලියන්න ප්‍රෝග්‍රෑම්. පරිගණක වැඩසටහනක් වරහන් ඇතුළේ ලියන්න ප්‍රෝග්‍රෑම්. වරහන් වහලා සහ ක්‍රියායනයක්
ක්‍රියායනයක් සමහරව ඇස් පියාගෙන ලියනවා මොනවා ලියනවද දන්නේ නැහැ හරි ඕ වෙන්නන්න හොඳ නැහැ නේද ක්‍රියායනයක් වරහන් ඇතුලේ process ඔය ළඟ ඉන්න යාළුවන්ට උදව් කරන්න හොඳේ ඉන්දියාගෙන ඉන්න පොඩ හැරවන්න ක්‍රියායනයක් වරහන් ඇතුලේ process සමහරව නිින්ද යනකම් ඉඳලා hina වෙනවා මටත් එක්ක පේන්න ක්‍රියායනයක් process අතර වෙනස කුමක්ද අතර වෙනස කුමක්ද ක්‍රියායනයක් වරහන් ඇතුලේ process වරහන් වහලා අතර වෙනස කුමක්ද දැන් ලියන්න මේ විදිහට දැන් ලියන්න මෙන්න මෙහෙම පරිගණක පරිගණකයේ දෘඩ තැටියක් තුල පරිගණකයේ දෘඩ තැටියක් තුල ස්ථාපනය කොට ඇති පරිගණක වැඩසටහනක් ස්ථාපනය කොට ඇති පරිගණක වැඩසටහනක් මෘදුකාංගයක් ලෙස හඳුන්වයි එසේ නැතහොත් මෘදුකාංගයක් ලෙස හඳුන්වයි එසේ නැතහොත් යෙදවුමක් ලෙස හඳුන්වයි හොඳයි ඊට පස්සේ මේව ලියන්න ඊළඟ ඡේදයෙන් ලියන්න මෙම වැඩසටහන් මගින් යම් නිශ්චිත අවස්ථාවකදී ක්‍රියාත්මක තත්ත්වයේ පවතින වැඩසටහනක් ඔකේ highlight කරගන්න ක්‍රියාත්මක තත්ත්වයේ පවතින එක වශයෙන් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින කියන එක highlight කරගන්න ක්‍රියායනයක් ලෙස හඳුන්වයි ක්‍රියායනයක් ලෙස හඳුන්වයි හොඳයි හරි ඔයත් එකම බෝඩ් එක බලන්න මේ බලන්නමයි දැන් අපි හිතමු බෝඩ් එක බලන්න hard disk එකේ ස්ථාපනය කරලා තියෙන වැඩසටහන් වලින් මම මෙන්න මේවා රන් කරනවා මොනවා ගන්න
WhatsApp run කරනවා. WhatsApp කියන software එක run කරනවා. media player එකක් run කරනවා. තේරුණාද? ක්‍රියාත්මක කරලා තියෙන වැඩසටහන් වලින් WhatsApp ක්‍රියාත්මක කරනවා. media player එක ක්‍රියාත්මක කරනවා. මම download එකකුත් දෙනවා. දැන් ළමයි මේව ඔක්කොම ක්‍රියායන වෙලා. මේ වෙලාවේ මම ඕපන් කරලා තියෙනවා. ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. දැන් මගේ මැෂින් එකෙත් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා කීපයක් මෙතන තියෙනවා. හරි? apps ටිකක් ක්‍රියායන. එතකොට ඔන්න අහගන්න ක්‍රියායන කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. අපේ hard disk එකේ ළමයි පරිගණක වැඩසටහන් අපිටම 20ක් විතර තියෙනවා. වෙන්න පුළුවන් නේ. ඔය 20න් මම 3ක් ක්‍රියාත්මක කරා. අපි මේවා හඳුන්වනවා මොනවද? ක්‍රියායන කියලා. අපි හිතමු මෙන්න මේක P1 කියලා නම් කරනවා. මේක P2 කියලා නම් කරනවා. මේක P3 කියලා නම් කරනවා. එතකොට මේ process තුන P1 P2 සහ P3 process තුන කරනවාද? මේ P1 එකයි P2 එකයි P3 එකයි process තුන ක්‍රියායන තුන හොඳට මතක තියාගන්න. දැන් ක්‍රියායනයක් කියන්නේ මොකක්ද කියලා. මේ පාඩම ඉවර වෙනකම් ක්‍රියායනයක් කියන වචනේ අවශ්‍යයි. ක්‍රියායනයක් ප්‍රෝග්‍රෑම් එකක්. process එකක් සහ ප්‍රෝග්‍රෑම් එකක් කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. process එකක් කියන්නේ ක්‍රියාත්මක කරපු එකක්, ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ ඉන්ස්ටෝල් කරලා තියෙන එකක්. තේරුණානේ? එතන මේ දැන් මම මෙතනින් එහාට process එකක් කියන වචන තමයි පාවිච්චි කරන්නේ. මේ process ළමයි තුනක් තියෙනවා දැනට. මේ process තුන කවුද ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉගෙන ගත්තේ? ඊසති කිව්වා. කවුද ක්‍රියාත්මක කරන්නේ? අන්න හොඳයි. CPU එකේ. එක CPU එකයිනේ අපිට තියෙන්නේ. අපිට තියෙන එක CPU එකයි. අපිට තියෙන එක CPU එකයි. එතකොට ඒ CPU එක ලව්වා මේ වැඩ තුනම කරවන්න එපේ. මේ වැඩ තුනම කරන වගකීම කාගේද? OS එකේ. OS එකේ මේ වැඩ තුන අරගෙන මෙයා ලව්ව ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේ ළමයි ආගෙන දින්නේ. පේනවන්නේ බෝඩ් එකේ? ඔව්. process ගොඩක් තියෙනවා. මේ process ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ එක CPU එකයි. එතකොට ඒ එක CPU එක ලව්වා මේ process ටික ඔක්කොම ක්‍රියාත්මක කරනවා කාටද? OS එක සතුයි. අපි ඕක කියනවා ක්‍රියායන කළමනාකරණය කියලා. ඔය ක්‍රියායන කළමනාකරණය ගැන කියත්තම ක්‍රියායන තත්ත්ව රූප සටහන කියලා එකක් එහෙම අඳින්න. අර ඒක මේ ඊළඟට තියෙනවා කතා කරන්න. මේ බලන්න පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක තත්ත්වයට පත් විට ක්‍රියායන ලෙස හඳුන්වයි. හරිද? එකම වැඩසටහන තුලද මතකයේ තුලදී ක්‍රියායන කීපයක් බවට පරිවර්තන විය හැකිය. මෙහෙයුම් පද්ධතියමයි ක්‍රියායන පාලනය කිරීම ක්‍රියායන කළමනාකරණය වේ. හරිනේ? මේ මෙහෙයුම් පද්ධතිය ගර්භය නැත කර්නල් එකෙන් තමයි කරන්නේ. හොඳයි. දැන් ළමයි දැන් අපේ කම්පියුටරේ අගන්න. අපේ කම්පියුටරේ යම් නිශ්චිත අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන ක්‍රියායන අගන්න. යම් නිශ්චිත අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන ක්‍රියායන ටික බලන්න ඕනි වුණොත් එහෙම අපිට බලන්න ක්‍රමයක් තියෙනවා. හරි? මම මේ වෙද්දි රන් කරන ඒවා කොහෙද තියෙන්නේ? ටාස්ක් මැනේජර් එකෙන් බලා ගන්න පුළුවන්. මම ටාස්ක් මැනේජර් ඕපන් කරලා තියෙනවා. දැන් ඔන්න බලන්න උතන දැන් ටාස්ක් මැනේජර් එකේ මේ බලන්නකෝ. දැන් ඔන්න බලන්න. දැන් මම මේ වෙද්දි පිළමේ බලා ගන්න. මම වෙන වැඩේ ප්‍රායෝගිකවම කියලා දෙන්න ඔයාලට. මම මේ වෙද්දි ඕපන් කරලා තියෙන ක්‍රියායන ලිස්ට් එක මෙතෙන්ට ඇවිල්ලාද මේ බලන්නකො නම. ඔයගලන්ට පේනවනේ මෙතන තියෙන නම process කියලා තියෙන්නේ. තේරුණානේ? මෙතන තියෙන process performance හරි. එතකොට app history startup users ඔන්න ඔය විදිහට ටිකක් තියෙනවා. මෙතනින් මේ process කියන tab එකට ගියොත් එහෙම මේ process කියන tab එකේ තියෙන්නේ මම ක්‍රියාත්මක කරපු පරිගණක වැඩසටහන්. නැත්තම් ඒවට මොනවද කියන්නේ අපි ක්‍රියායන කියලා. ඒතර මේකේ ක්‍රියායන ළමයි මම දැන් ඕපන් කරලා දෙන්නේ කීපයක්නේ මේ බලන්නකෝ මේ මම මෙතන මේ
Acrobat Reader open කරලා තියෙනවා. Zoom app එක open කරලා තියෙනවා. WhatsApp open කරලා තියෙනවා. ඉතින් ඔහොම තිබුණට මේකේ බර ගානක් වෙන්නේ නෝ නෙමෙයි. මේ වණ්ඩුව. මෙච්චර හරියක් මම open කරලා නැහැ නේ. මේ list එකක් තියෙනවා. නේද? දැන් මේ බලන්නකො මම open කරපුවකෝ මේ zoom එක හරිනේ. zoom එක උඩ තියෙනවා මෙන්න. Acrobat Reader එක තියෙනවා. මේ තියෙන්නේ. ඔව්. මේ තියෙන්නේ. දැන් Google Chrome එකත් run වෙනවා background එකේ. ඒක තාම close වෙලා නැහැ. හරි? ඊළඟට තාම මොනවද? WhatsApp කෝ. දැන් එතකොට මේ අනිත් ඒවා මොනවද? දැන් මම මෙතනින් මේ PDF එක අයින් කරොත් එහෙම එතන මේ list එකනුත් අයින් වෙන්න ඕනි. අයින් වෙලානේ. හරි? අයින් වෙලා. ළමයි එතකොට මේ මෙච්චර ගොඩක් මොනවද? මෙතනින් මම ඕපන් කරලා තියෙන්නේ 3යි. ඊට අමතරව මේක ලොකු ලිස්ට් එකක් යනව නේද? මේ ඔක්කොම process මම රන් කරපු ඒවට අමතරව මේ අනිත්‍ය මොනවද දන්නවද? OS එක මගින් ක්‍රියාත්මක කරලා තියෙන process. මෙහෙයුම් පද්ධතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන process ටිකක් තමයි අනිත් ඒවා. තේරුණාද? ඒවා background එකේ run වෙනවා. කම්පියුටරේ on කරද්දී Windows මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ Windows මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියාත්මක කරන process ටිකක් තමයි අනිත් ඒවා. තේරුණාද? තේරුණානේ? මම දාන්නේවද? නෑ. ඒව ඕනි Windows run වෙන්න. ඒතර ඒත් එකම තව වැදගත් දෙයක් තේරුණානේ එතකොට? මම මොකක් හරි ඕපන් කරොත් ඒක මේ ලිස්ට් එකට එනවා. ඒක හරි. ඒ වගේම මම ඕපන් කරනවට අමතරව මෙහෙයුම් පද්ධතිය මගින් රන් කරන ඒවාත් මෙතන තියෙනවා. ඒක තමයි ලොකු දඩ ලිස්ට් එකක් තියෙන්නේ. එතකොට ඇයි මේ zoom එක උඩට ඇවිල්ලා තියෙන්නේ? මේ බලන්නකෝ. මේ CPU usage එක. අපි ඉගෙනගෙන තියෙන්නේ හොඳට ආගන්න බෙල් ළමයි. මේක තේරුම් ගත්තොත් ලේසි නැත්නම් කටපාඩම් කරන්න වෙනවා. දැන් මම ඔයාලට කිව්වා අපිට එක CPU එකයිනේ තියෙන්නේ. එක CPU එකයි වැඩ ටික ඔක්කොම කරන්න. ඔය CPU එකේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් මේ බලන්න වැඩිම ප්‍රමාණයක් CPU එකේ මුළු CPU එකේ processing time එකෙන් වැඩිම ප්‍රමාණයක් මේ විදිහට අරගෙන තියෙන්නේ කවුද? Zoom app එක. මොකද ඒක තමයි මේ වෙලාවේ run වෙන ලොකු process එකක්. වීඩියෝ session එකනේ. වීඩියෝ එකක් record වෙන එක. ඒතර ඒක ලොකු කාර්යයක් මේ වෙලාවේ. ඒකට තමයි CPU එකෙන් වැඩිම percentage එකක් වෙන් කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒරම් මං කියන එක. දැන් මම අලුතෙන් තව process එකක් පටන් ගමු. පොඩි program එකක් කරන් බලමු. අර මේ Python වගේ program එකක් ගත්තොත් එහෙම ඔන්න බලන්න. එතකොට දැන් Python එනවා list එකට. හරි දැන් මේ වගේ program එක නිකන් ලියපු එක මම ඊයේ මේ ඔයගොල්ලන්ට පෙන්නපු එක ඔයාලට පෙන්නනවා. ඉතින් බලන්න මේක මම run කරනවා. හරිද? එතන මේ program එක දැන් run වෙනවා මේ වෙලාවේ. ඉවරයක් වෙන්නේ නැහැ මේක. හරි දැන් මේක run වෙද්දී වැඩි බලන් ඉන්න එපා. මේක run වෙද්දී ඔන්න බලන්න CPU එකට එන වැඩේ. දැන් මේක නවතින්නේ නැහැ ළමයි. මම බලන් හිටියට නවතින්නේ නැහැ. නවතින්නේ නැති වෙන්න ලියලා තියෙන්නේ. හරිද? එඳ බලන් ඉන්න එපා නවතින්නේ නැහැ. මැෂින් එක මොකක් හරි වෙන්න ඕන නවතින්න නම්. හරිද? මේක දැන් මේක run වෙන හින්දා මේ බලන්නකෝ. දැන් CPU usage එක කීයක් වුණාද? 161ක් වුණා. දැන් මම මේක අයින් කරොත් එහෙම ක්ලෝස් කරලා දැම්මොත් නවතිනවා. CPU usage එක අඩු වෙනවා මේ.
ඒක process එකක් මම නවත්තනවා. අර ඒක process එක 23යි 26ට බැස්සා. හරි දැන් මම ඒක නැවත run කරොත් බලන්න. මෙතන බලන්න. CPU usage එක වැඩි වුණා. හරි. ඒ කියන්නේ දැන් CPU එකට වැඩ ගොඩක් සෙට් වෙනවා. මේ වැඩෙත් කරන්න ඕනේ අර zoom map එකත් යන්න ඕනේ. ඒතර මේවා ඔක්කොම ළමයි process. මේ ඔක්කොම කරන්නේ එක CPU එකකින්. අර එක CPU එකකින් වෙන්නේ. හොඳයි. දැන් බලන්න එහා පැත්තේ තියෙනවා රූප සටහන. මේව ඔක්කොම ළමයි අපිට බලන්න පුළුවන් ටාස්ක් මැනේජර් එකකින්. මේ ටාස්ක් මැනේජර් එකකින් තමයි පෙන්වන්නේ process ටික. මේ රූප සටහනට යටින් ලියන්න මේ විදිහට. එතන මාජින් එකේ ලියන්න. යම් නිශ්චිත අවස්ථාවකදී මාජින් එකේ ලියන්න එතන. ඒ කියන්නේ 18 වෙනි පිටුවේටම 18 වෙනි පිටුවේටම ලියන්න මේ විදිහට. 18 පිටුවේට යම් නිශ්චිත අවස්ථාවකදී යම් නිශ්චිත අවස්ථාවකදී යම් නිශ්චිත අවස්ථාවකදී පරිගණකයේ ක්‍රියාත්මක වන ක්‍රියායන පරිගණකයේ ක්‍රියාත්මක වන ක්‍රියායන ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි ටාස්ක් මැනේජර් යෙදවුම භාවිතයෙන් ටාස්ක් මැනේජර් යෙදවුම භාවිතයෙන් ක්‍රියාත්මක වෙන ඒවා හොඳේ ටාස්ක් මැනේජර් යෙදවුම භාවිතයෙන් හඳුනාගත හැකිය හඳුනාගත හැකිය ඊට පස්සේ ලියන්න ඊට පස්සේ ලියන්න මේ විදිහට පරිශීලකයා විසින් ක්‍රියාත්මක කරන ලද පරිශීලකයා විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියායන සහ පරිශීලකයා විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියායන සහ මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියායන මෙයට අයත් වේ. දැන් ඔය දෙන නෝට් එකක්වත් තේරෙන්නේ නැහැ ක්‍රියායනයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම්. හරි? ක්‍රියායන මෙයට අයත් වේ. හොඳයි. දැන් ඊළඟට බලන්න ක්‍රියායන ප්‍රරූප. මම මේක අයින් කරන්නේ නැත්තේ මේ ඉතුරු ටික කරන්නත් මේක අවශ්‍යයි ඒකයි. ක්‍රියායන ප්‍රරූපයක් කියන්නේ මොකක්ද? දැන් සමහර ක්‍රියායන තියෙනවා ආදාන ප්‍රදාන සමග බැඳී පවතින ක්‍රියායන. ඒ කියන්නේ අපිට මේ
ඉන්පුට් කරන්න අවුට්පුට් කරන්න වගේ කාරණා අවශ්‍ය ඒවා තියෙනවා. තවත් ඒවා තියෙනවා CPU එකේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඍජුවම බැඳිලා තියෙන ඒවා. අර ක්‍රියායන වර්ග දෙකක්. ඒතර ක්‍රියායන අවශ්‍යතා. ක්‍රියායනයක මෙන්න මේ දේවල් තියෙන්න ඕනි. ඒතර මෙන්න මේ ටාස්ක් මැනේජර් එකේ තියෙන පොඩ්ඩේ බලන්න ළමයි. දැන් මේ මෙතන ක්‍රියායන ඔක්කොම ටික තියෙනවනේ. අපි මෙතන එක ක්‍රියායනයක් ගත්තොත් මේ zoom එක මේ ක්‍රියායනයට තියෙන්න ඕනේ මෙන්න මේ දේවල්. අපිට පේන්නේ නැහැ. ඔක ක්ලෝස් කරන්නේ නැත්තේ ඒකයි. ඔය උතන තියෙන්නේ අපේ කම්පියුටරේ යම් අවස්ථාවකදී කියන්නේ දැන් මේ වෙලාවේ රන් වෙන ප්‍රොසෙස් ටික ඔක්කොම තියෙනවා. ඔතන මම ඕපන් කරපු ඒවාත් තියෙනවා. මෙහෙයුම් පද්ධතිය මගින් රන් කරන ඒවාත් තියෙනවා. තේරුණාද? එතකොට ඔය ක්‍රියායනයක් ගත්තොත් ක්‍රියායනයට මෙන්න මේ දේවල් තියෙන්න ඕනි. පළවෙනි එක තමයි හැඳුනුම් අංකයක්. process ID එක. ඔය process ID එකක් දැන් මේකේ පේන්න තියනවද ළමයි? මෙතන පේන්න තියනවද? නෑ මෙතන පේන්නේ නෑ. හැබැයි ID එකක් කියලා කියන්නේ දැන් මෙතන process රාශියක් තියෙනවනේ. ඔය එකකට එකක් වෙන් කරලා හඳුනා ගැනීම සඳහා නිශ්චිත අංකයක් තියෙන්න ඕනි. ඒක තමයි process ID එක කියලා කියන්නේ. ඒක අපිට මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්වන්නේ නැහැ. හැබැයි ඔක ඇතුලේ ඔක හැම දෙයක් තියෙනවා. මෙතන process 100ක් තිබුණොත් ඔය 100 වෙන් කරලා අඳුර ගන්න එකකට එකක් වෙන් කරලා අඳුර ගන්න ID එකක් අංකයක් තියෙනවා. හරියට නිකන් අපිට identity card එකක් තියෙනවා වගේ. ඊට පස්සේ විධානීය කේත executable code. මොකද විධානීය කේත කියන්නේ? දැන් මේ ළමයි මේවා කටපාඩම් කරන්න වෙනවා අවබෝධ කරගත්තේ නැත්නම්. දැන් හැඳුනුම් අංකය කියලා කියන්නේ process එක අඳුර ගන්න අංකයක්. අපිට identity card එකක් තියෙනවා වගේ. මෙතනත් මේ process ටික අඳුර ගන්න අංකයක් තියෙනවා. ඒ වගේම ළමයි විධානීය කේත. දැන් පොඩි උදාහරණයක් ගත්තොත් දැන් මේ කෝඩ් එක මේ මෙතන රන් වෙනවනේ ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. දැන් මේක රන් වෙන්නේ ළමයි පොඩක් ස්ලෝ වෙලා මැෂින්. උගක් වෙලා රන් වෙයි තුනනේ. මේක රන් වෙන්නේ මේක රන් කරන්න අවශ්‍ය කරන කෝඩ් එක තමයි මේ තියෙන්නේ. මෙන්න කෝඩ් එක. තේරුණාද? පැහැදිලි මං කියන එක. මේ කෝඩ් එක රන් කර මේක තමයි විධානීය කේතය කියන ළමයි. විධානීය කේතය ඒක රන් කරාට පස්සේ එන අවුට්පුට් එක තමයි මේක. මං කියන එක පැහැදිලිද? ඒ කියන්නේ ඕනෑම software එකක මෙන්න මේ වගේ කෝඩ් එකක් තියෙනවා. පැහැදිලිද? ඒක දැන් අපි හිතමු zoom app එක. zoom app එක අපි නිකන් on කරන එකනේ කරන්නේ. එනකොට zoom app එකෙත් zoom app එක හදපු මෙන්න මේ වගේ කෝඩ් එකක් තියෙනවා. ඒක අපි කියනවා විධානීය කේතය කියලා. පරිගණක කේතය. තේරුණානේ? එතකොට process එකකට ඒ process එක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන පරිගණක කේතයක් තියෙනවා. ඒතර ඉස්සරහින් ලියා ගන්න පරිගණක කේතය කියලා. විධානීය කේතය කියන එක පරිගණක කේතය. ක්‍රියාත්මක සඳහා අවශ්‍ය දත්ත. process එකක් වැඩ කරන්න අවශ්‍ය කරන දත්ත අවශ්‍ය වෙනවා. ක්‍රියාත්මක මේ සන්දර්භය කියන එක අපි ඉස්සරහට කතා කරමු. ළමයි දැන් ඊළඟ මාතෘකාව දීලා තියෙනවා බලන්න. ක්‍රියායන නිර්මාණය කියලා. ක්‍රියායනයක් නිර්මාණය වෙන්න බලපාන හේතු. ක්‍රියායනයක්. දැන් ක්‍රියායනයක් කියන්නේ මොකක්ද? ක්‍රියාත්මක කරන ලද පරිගණක වැඩසටහන. ඒතර පරිගණක වැඩසටහන ක්‍රියාත්මක තත්ත්වයට පත් වෙන්න හේතු මොනවද? එක හේතුවක් මොකක්ද ප්‍රධාන හේතුව? පරිශීලකයා ක්‍රියාත්මක කරන මම ක්‍රියාත්මක කරොත් නේද? පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි පරිශීලකයා. දැන් උදාහරණයක් ගත්තොත් මම මේකේ මේ Python කෝඩ් එකක් රන් කරා. ඔන්න එන ළමයි පළවෙනි හේතුව මොකද්ද? පරිශීලකයා විසින් වැඩසටහනක් ආරම්භ කිරීම. මම මීඩියා ප්ලේයර් එක රන් කරන සින්දුවක්. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියකින් සේවයක් සැපයීමට ක්‍රියාන නිර්මාණය. OS එක රන් කරනවා සමහර process. ඒ උදාහරණයක් ගත්තොත් මේ අර ලොකු list එකේ අති විශාල ප්‍රමාණයක් තියෙනවා process මේ බලන්න. OS එකෙන් රන් කරන ඒවා. දොනේ ඉතින් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක තේරෙනවා. එකක් තමයි පරිශීලකයා යම් කිසි process එකක් පටන් ගන්නවා. අනිත් එක OS එකෙන් නේද? යම් සේවාවක් සපයන්න ක්‍රියාණයක් නිර්මාණය කරනවා. අනිත් එක ක්‍රියාත්මකයෙන් පවතින වැඩසටහනක් විසින් තවත් ක්‍රියාණයක් ආරම්භ කිරීම.
දැනට රන් වෙන ප්‍රෝග්‍රෑම් එකකින් තව ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න. එමත් පුළුවන්. දැනට රන් කර ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවනේ මම කියලා නෙවෙයි එයා තව ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නවා වෙන්න පුළුවන්. හරි? අනිත් එක නව කාණ්ඩ සැකසුමක්. කාණ්ඩ සැකසුමක් කියලා කියන්නේ මෙතන ප්‍රොසෙස් කීපයක් එකපාර රන් කරන්න වෙන අවස්ථාවක් මෙහෙයුම් පද්ධතියකින් ඒක මම විස්තර කරනවා ඉස්සරහා කොටස් වලදී. ක්‍රියායනයක් ඉවර වෙන්න හේතුව. ළමයි ප්‍රොසෙස් එක නවතින හේතු මොනවද? සාමාන්‍ය සමාප්තිය. උදාහරණයක් ගත්තොත් සින්දුවක් ප්ලේ කරනවා. සින්දුව ප්ලේ කරලා ඉවරුණාන් පස්සේ ඒක ඉතින් ඉවරයිනේ. ඩවුන්ලෝඩ් එකක් දුන්නාන් පස්සේ ඩවුන්ලෝඩ් එක ඉවරයි. සාමාන්‍ය සමාප්තිය. ඊට පස්සේ ක්‍රියාත්මක සඳහා ලබා දුන්නු කාලය අවසන් වීම. ඒ මොකක්ද? ළමයි දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ බෝඩ් එකේ ගන්නකො මේ CPU එකට මේ වැඩ තුනම කරන්න තියෙනෝනේ. මම ඕගලන්ට කිව්වා ඔයාලට විෂයන් තුනක් පාඩම් කරන්න දුන්නොත් කොහොමද පාඩම් කරන්නේ? ඔයා බෙදා ගන්න ඕනේ. ICT පැයයි SFT පැයයි එහෙම බෙදා ගන්න. ඒ වගේ ළමයි මේ ප්‍රොසෙසරේට CPU එකට වැඩ කීපයක් දුන්නොත් එහෙම ඒවා අතර කාලය බෙදලා දෙනවා. හරි එතකොට මේ එක ප්‍රොසෙස් එකකට දීපු කාලේ ඉවරුනොත් එහෙම ඒක නවත්තන්න වෙනවා. ඒකයි ඔය කියන්නේ. හරි දැන් මේ කියන සමහර කරුණු ඕගලන්ට විස්තරාත්මකව තේරෙයි ඉස්සරහට. හරි සමහර දේවල්. හරි තියරි ටිකක් තියෙන මුල. ඊට පස්සේ ක්‍රියාත්මක ඉල්ලා සිටින සම්පත් නොමැතිවීම. මොන වගේ දෙයක්ද? ඉල්ලා සිටින සම්පත් නොමැතිවීම කියලා කියන්නේ දැන් මේ ඩවුන්ලෝඩ් කර ඉදී මම නෙට්වර්ක් කේබල් එක ගලව දානවා. එතකොට ඉතින් ඉල්ලා සිටින සම්පත් නැහැ. නේද? සරලයි වැඩේ. විහිළුවට කියප ගන්න නෙවෙයි. ඒ ඇත්තට මේ කතාව හරි. ඩවුන්ලෝඩ් එක වෙවි තියෙද්දි මං ගලවනවා නෙට්වර්ක් කේබල්. එතකොට ඩවුන්ලෝඩ් කරන්න බෑ. ප්‍රොසෙස් එක නවතිනවා. zoom වැඩ කර ඉඳිද්දි ගලවනවා නේද? රවුටර් එක ගලව දානවා. නවතිනවා. ඒක තමයි ඉල්ලා සිටින සම්පත් නොමැතිවීම. ක්‍රියාත්මක වීමේ දෝෂ. software එක රන් වෙවි තියෙද්දි error එකක් එනවා. errors එනවා සමහරවිට. මතක ප්‍රවේශ උල්ලංඝනය. මෙමරි වල එන ගැටලු. මෙහෙයුම් පද්ධති අවශ්‍යතාවය මත සමහර ප්‍රොසෙස් නවතිනවා. හරි. ඔන්න ඊළඟට තවත් මේ පොඩි මාතෘකා ටිකක් කතා කරන්නේ ක්‍රියායන කළමනාකරණය කියන මාතෘකාවට මේ ටික අත්‍යවශ්‍යයි ඉඳා. ඊළඟට බලන්න මාතෘකාවක් දීලා තියෙනවා අතුරු බිඳුම සහ අතුරු බිඳුම් හැසිරවීම. ඔන්න කියවන්න බලන්න. කියවන්න. එකපාරක් කියවන්න. කියවන්න. අතුරු බිඳුම් සහ අතුරු බිඳුම් හැසිරවීම. හොඳයි ආගන්න. කියවද? කියවා? කියවද? කියවද? ඈ? මොකද තේරුන්නේ නැහනේ. නෑ නේද? ඔව්.
ආගන්න. හරිද? මේ අතුරු බිඳුවක් කියන්නේ මෙන්න මේකයි. හොඳට ආගන්න. දැන් මේ ක්‍රියායන කළමනාකරණය මේව ඕනි වෙනවා. දැන් අපි මොනවා හරි කම්පියුටරේ යම්කිසි process එකක් run වෙන වෙලාවක ඒ process එක తాවකාලිකව නැවැත්වීම අපි කියනවා නවත්තන්න සිදුවන නවත්තන්න බලපාන හේතුවක් අපි කියනවා අතුරු බිඳුවක්. හරිද? පරිගණකයේ අපි තුමු software එකක් දැන් run වෙනවා. මොකක් හරි program එකක් දැන් run වෙවි තියෙනවා. ඔක run වෙවි තියෙද්දි ඒක දැන් run වෙලා ඉවර වෙන්න කලින් නවතින්න බලපාන හේතුවක්. දැන් මම අර කලින් කිව්වේ ඩවුන්ලෝඩ් වෙවි තියෙද්දි network cable එක ගලවගෙන යනවා. ඩවුන්ලෝඩ් වෙලා ඉවරෙන්න කලින් ඒක නවතිනවනේ. නේද? අතුරු බිඳුවක්. අතුරු බිඳුවකින්ද process එක ඉවර වෙන්නේ නැහැ නවතිනවා. process එක සම්පූර්ණ කරන්න කලින් නවතිනවා. අතුරු බිඳුවක්. ඒතර අතුරු බිඳුවක් කියන්නේ මොකක්ද එහෙනම්? process එකක් නැත්තම් ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙලා ඉවර වෙන්න කලින් తాවකාලිකව නවත්වන්න බලපාන හේතුවක්. YouTube උදාහරණයක් ගත්තොත් ඩවුන්ලෝඩ් එක ඉවර වෙන්න කලින් මම රවුටරේ ඔෆ් කරනවා. අතුරු බිඳුවක්. හරිද? දැන් තව අතුරු බිඳුවක් වෙන මම කියන්නේ. දැන් මේකේ තියෙනවා බලන්න. පොඩි තියරි කොටස් ටිකක් තියෙන හරියට තේරුම් ගන්න බලන්න. මෙතන විස්තරය දෙන බහුක්‍රම ලේඛන හා බහුකාර්ය මෙහෙයුම් පද්ධතියක ක්‍රියාන විශාල සංඛ්‍යාවක් යම් කාලච්ඡේදයක් තුළ ක්‍රියාත්මක කිරීම සිදු කරන අතර සකසනේ උපයෝජනය සඳහා සෑම ක්‍රියායනයක් සඳහාම නිශ්චිත කාලච්ඡේදයක් වෙන් කිරීම අවශ්‍ය වේ. සකසනේ උපයෝජනය කියලා කියන්නේ සකසනය උපරිම අයුරින් භාවිතය කියන එක. දැන් උපයෝජනය කියන එකේ තේරුම. හරි උපයෝජනය. ඊට පස්සේ මේකේ තියෙන අන්තිම බලන්න. යතින් දැක්වූ පරිදි ක්‍රියායනයක් අවසන් වීමට පෙර අතරමඟ නතර කිරීම සිදු කළ හැකි අවස්ථා ඇත. එසේ ක්‍රියායනයක් අවසන් වීමට පෙර නැවැත්වීමට බලපෑ හැකි කරුණු අතුරු බිඳුම් මේ. මේ පේලිය highlight කරන්න. පේලි දෙක අන්තිම පේලි දෙක. හොඳයි හොඳයි අහගන්න. highlight කරලා අහගන්න. දැන් මෙන්න මෙහෙමයි. අහගන්න. දැන් ඔන්න අතුරු බිඳුවක් කියන්නේ මොකද්ද? process එකක් ඉවර වෙන්න කලින් අතරමැදදී නවත්තන්න බලපාන හේතුවක්. අතුරු බිඳුවක්. දැන් අපි පොඩි උදාහරණයක් ගමු. දැන් මේකේ දැන් මේ බලන්නකෝ. බෝඩ් එක බලන්න. මම මේකේ දැන් ඔයගලන්ට පේනවා ඇති. මෙතන CPU එක use වෙනවා 167ක්. 62යි 67යි ඔහොම වෙනස් වෙනවා. මම මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තනවා ළමයි දැන්. මේක ඇති මට රන් වුණා දැන් නවත්තනවා. හරි. ඔන්න අහගන්න දැන්. හොඳට අහගන්න අතුරු බිඳුවක් කියන්නේ මොකක්ද කියන එක. දැන් මම මේ බලන්නකෝ. හොඳට අහගන්න පිළමයි. අතුරු බිඳුවක් උදාහරණකින් කියන්න යන්නේ මම. අතුරු බිඳුවක් කියලා කියන්නේ process එකක් ඉවර වෙන්න කලින් ඒක නවත්වන්න බලපාන හේතුවක්. දැන් මේ වෙලාවේ ඔයාට පේනවා මධ්‍ය සැකසුම් ඒකකයේ වැඩිම කාලයක් වෙන් කළා තියෙන්නේ කාටද? zoom map එකටනේ. පිටපස්ස පේලි වල ඉන්නේ මේ හිතා ගන්න උඩම තියෙන zoom කියලා. හොඳේ. වෙන කරන්න දෙයක් නැහැ. මම කියලා දෙනවා ඉස්සරහින් තියෙනවා ඉන්න කියලා. ඔව්. එහෙම හිතාගෙන අහගන්න. මේ උඩම තියෙන zoom map එක. zoom map එකට දැන් වැඩිම processor වැඩිම කොටසක් වෙන් කළා තියෙන zoom map එකට. processor-ෙන් 121ක් වෙන් කළා තියෙනවා. තේරුණානේ? හරි. හොඳට අහගන්න කියන එක. මේ චූටි දේවල් ඕනි වෙනව නැත්නම් ඔය MCQ වලට උත්තර ලියා ගන්න බෑ. හොඳේ. theory තමයි theory උනාට වැදගත්. දැන් ඒතර processor එකට
කිසි ප්‍රශ්නයක් නැතුව zoom app එක run කරන්න පුළුවන් නේ. මොකද ප්‍රොසෙසරේට අවධානය යොමු කරන්න තියෙන්නේ දැන් මෙතන WhatsApp එකම තියෙනවා. ඒක මම නැහැ කියලා හිතන්නකෝ. WhatsApp open කරලා තියෙනවා. ඒක නැහැ කියලා හිතන්නකෝ. දැන් අපි හිතමු අපේ මැෂින් එකේ දැනට තියෙන zoom app එක විතරයි කියලා. ඒතර zoom app එක run වෙද්දී ප්‍රොසෙසරේට අවධානය යොමු කරන්න තියෙන්නේ zoom app එක run කරන එක ගැන විතරයිනේ. එහෙම නේද? ප්‍රොසෙසරේට වෙන වැඩක් නැහැ. එයාට තියෙන zoom app එක run කරගෙන යන එක. මගේ ක්ලාස් එක ඉවර වෙනකම්. පැහැදිලි මං කියන්නේ. දැනට ප්‍රොසෙසරේට වෙන බරපතල වැඩක් නැහැ. එයාට තියෙන zoom app එක run කරන එක. ඒක තමයි එයා දැන් මුළු ප්‍රොසෙසරේ ටයිම් එකෙන් 122ක් යූස් වෙලා තිනවා. ඒකෙන් දැන් zoom එකට 114යි 115යි. දැන් උඩ පෙන්නන්නේ 121ක් CPU එකේ usage එක. මුළු usage එක. එතනින් zoom app එකට පාවිච්චි කරන අර 115යි 14යි වෙනස් වෙනවා අර. එතෙන් වැඩිපුරම දැන් CPU එක අවධානය යොමු කරන්නේ zoom app එක run කරන එක ගැනනේ. නේද? හරි. එතකොට මේ zoom app එක run වෙන ASCII මම තව process එකක් පටන් ගන්නවා. දැන් එතකොට ඔය CPU එකට අර zoom app එකට වෙන් කරලා තිබ්බ යාගේ සම්පත් ටික පොඩ්ඩක් අඩු කරලා Python program එකටත් යොදවන්න වෙනවනේ. දැන් මම ඔන්න බලන්න දැන් මම මේක run වෙවි තියෙද්දි මම මොකද කරන්නේ මේ Python code එකත් run කරනවා. ඔන්න දැන් මේක run වෙනවා. දැන් මොකද වෙන්නේ? CPU එකට අමතර වැඩකුත් සෙට් වෙනවා. සමහරට මෙහෙම වෙන්න පුළුවන්. zoom app එකේ කරන කාර්යය తాවකාලිකව නවත්තලා මම අලුතෙන් ක්‍රියාත්මක කරපු ප්‍රෝග්‍රෑම් එක ගැන අවධානය යොමු කරන්න වෙනවා. තප්පරෙන් 1000න් පංගුවකට. මං තේරුණාද? ඒ දැන් මම අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තොත් අර zoom app එක ක්‍රියාත්මක කරන එක චූටි වෙලාවකට කියන්නේ. චූටි වෙලා කියන්නේ පොඩි කාලයක තප්පරෙන් 1000 එකක් වගේ සුළු කාලයකට නවත්තලා මම අලුතෙන් බාර දුන්න වැඩේ ගැන මෙයාට අවධානය යොමු කරන්න වෙනවා. තේරුණාද? පැහැදිලිද? කියන්නේ තවත් විදියකින් කිව්වොත් zoom app එකේ යනද ideal එක උඩට ඇවිල්ලා දැන්. දැක්කනේ? zoom app එක පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා. දැන් අවධානය යොමු කරන්න මොකක් ගැනද? අර Python code එක ගැන. තේරුණානේ? ඔන්න ළමයි මෘදුකාංග අතුරු බිඳුවා. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියායනයක් වෙනත් මෘදුකාංගයක් ක්‍රියාත්මක වීම නිසා తాවකාලිකව නවත්තන්න සිදුවන අවස්ථාවක්. පැහැදිලිද? zoom app එක తాවකාලික හොඳේ. දැන් ඔයගොල්ලෝ හිතන්න එපා zoom app එක ක්ලෝස් වෙලා යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මේක චූටි වෙලාවකට අපිට දැනෙන්නවත් නැහැ. අපිට දැනෙන්නවත් නැහැ. තප්පරෙන් 1000ක් වගේ මිලිසෙකන්ඩ් එකකට zoom app එක නවත්තලා අවධානය යොමු කරනවා මම බාර දුන්න ඊළඟ වැඩේට. ඔන්න ළමයි මෘදුකාංග අතුරු වෙනවා. ඔක තමයි software interrupt එකක් කියලා කියන්නේ. ඔකේ තියෙනවා බලන්න බලන්න ළමයි. වෙනත් ක්‍රියායනයක් මගින් පද්ධතියට බාධා පනින නිකුත් කිරීමයි. මෙහිදී ක්‍රියාත්මක වන ක්‍රියායනය తాවකාලිකව නවතී. ළමයි ටියුට් එකේ චුටි කොටසක් එකතු කරගන්න ඕගොල්ලෝ අර highlight කරපු තැන ඕක මෙන්න මෙහෙම එන්නේ පොඩි කොටසක් එකතු කරගන්න. ඉහතින් දැක් වූ පරිදි ක්‍රියායනයක් අවසන් වීමට පෙර తాවකාලිකව අතරමඟ නතර කිරීමට తాවකාලික කියන වචන එකතු කරගන්න. ඉහතින් දැක් වූ පරිදි ක්‍රියායනයක් අවසන් වීමට පෙර කියන වචනයට පස්සේ తాවකාලිකව ස්ථිරව නෙවෙයි తాවකාලිකව අතරමැග නතර කිරීමට සිදුවන අවස්ථා ඇත. හරි. software interrupt එකක් කියන්නේ ඒකයි. ඔතන ලියා ගන්න පොඩ්ඩක්. ඒ කියන්නේ ඔය දෘඩාංග අතුරු බිඳුම් කියන මාතෘකාවට උඩින් ලියා ගන්න. දෘඩාංග අතුරු බිඳුම් කියන මාතෘකාවට උඩ පොඩි හිස් තැනක් තියෙනවා එතන ලියන්න. පරිගණකයේ දැනට දෘඩාංග අතුරු බිඳුම් කියන මාතෘකාවට උඩින් පොඩි හිස් තැනක් තියෙනවා එතන ලියන්න. පරිගණකයේ දැනට
පරිගණකයේ දැනට. මෘදුකාංගයක් රන් වෙමින් පවතී. මෘදුකාංගයක් ක්‍රියාත්මක වෙමින් පවතී. ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ තිබියදී පරිශීලකයා තවත් මෘදුකාංගයක් ක්‍රියාත්මක කළහොත් කලින් ක්‍රියාත්මක කරමින් පැවති මෘදුකාංගය తాවකාලිකව නවත්වා අලුතින් ක්‍රියාත්මක කරන ලද මෘදුකාංගය